ඔයාව සාදරයෙන් පිළිගන්නවා ක්ලෝස් ලූප් channel එකට. අද අපි කතා කරන්න යන්නේ control configuration යටතේ තියෙන ක්ලෝස් ලූප් සහ ඕපන් ලූප් ගැන. අපි යමු වීඩියෝ එකට. හොඳයි, වීඩියෝ එක පටන් ගන්න කලින් මුලින්ම දෙයක් මතක් කරලා ඉන්නම්. ඔයා තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරලා bell icon එකත් ඔබලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න. ඒ වගේම අපේ වීඩියෝ වල හොඳ නරක කමෙන්ට් එකක් දාගෙන යන ගමන් යාළුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා. අපි කලින් වීඩියෝ එකේදී කතා කළා industrial automation ගැන. එතකොට ඒ යටතේ එන ප්‍රධානම control system දෙවර්ගය ගැන කතා කරන්න තමයි අපි දැන් මේ හදන්නේ. අපි බලමු මොනවද මේ control configuration යටතේ එන ප්‍රධානම කොටස් දෙක වෙන open loop control system සහ closed loop control system. අපි යමු open loop control system එකට. අපි මුලින්ම open loop control system එකේ block diagram එක බලමු. එතකොට ඕනම control system එකක් වැඩ කරන්නේ මෙන්න මේ මූලික සංකල්පය අනුව control system එක inputs ලබාගෙන ඒ inputs process කරලා output එක ලබා දෙනවා. අපිට මේ control system එක තවදුරටත් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. controller සහ දෙවෙනි එක තමයි process කියන්නේ. control එක කියන්නේ මේකෙදි කරන්නේ අපි ලබා දෙන input ප්‍රමාණය control කරලා process කරන්න අවශ්‍ය data ටික process section එකට ලබා දෙනවා. එතකොට process section එකෙන් කරන්නේ මේ control එකෙන් ලබා දෙන data ටික process කරලා අවශ්‍ය output එක generate කරන එක තමයි මේ process unit එකෙන් කරන්නේ. එතකොට මේ කොටස් දෙකම එකට ගත්තාම තමයි අපි control system එක කියලා හඳුන්වන්නේ. හොඳයි, ඔයාලට block diagram එකේ පේනවා වම් පැත්තෙන් අපි inputs ලබා දෙනවා. ඒ ලබා දෙන inputs control කරලා process එකට ලබා දෙනවා. process එකෙන් අපිට අවශ්‍ය output එක generate කරලා output විදියට දකුණු පැත්තෙන් block diagram එකේ විදියට දකුණු පැත්තෙන් output එක එළියට එනවා. එතකොට මෙන්න මේ ආකාරයෙන් තමයි ඕනම system එකක් වැඩ කරන්නේ. මේකේ තියෙන වැදගත්ම කරුණ ඉන්නේ මේ open loop control system වල input එක output එකෙන් සම්පූර්ණයෙන්ම ස්වාධීනයි. ඒ කියන්නේ inputs එක දන්නේ output එක මොන වගේද කියලා. ඒ දෙක කිසිම සම්බන්ධයක් නැහැ. එතකොට input එක අපි ලබා දෙනවා control system එකෙන් output එක generate කරනවා. නමුත් input එක දන්නේ මේ output එක මොන වගේ position එකකද තියෙන්නේ කියලා. එතකොට ඔය විදිහට තමයි සරලව open loop control system එක වැඩ කරන්නේ. එතකොට ඔයාලට පේනවා මේකේ inputs එක output එකේ position එක දන්නේ නැහැ කියන්නේ. එතකොට අපිට මෙයාගේ output එකේ accuracy එක ගැන sure එකක් කරන්න වෙයි. කියන output එකේ accuracy එක තරම අඩු. මෙන්න මේ හේතුව නිසා මේ වගේ system වල output එකේ accuracy එක මේ system එක භාවිතා කරන user එහෙම නැත්නම් මේ system එක operate කරන operator මත තමා තීරණය වෙන්නේ මේ system එකේ accuracy. පළපුරුදු කෙනෙක් නම් මේ system එකේ accuracy එක ගොඩක් වැඩි වෙන්න පුළුවන්. මේ හේතුව නිසා system එකේ accuracy එක භාවිතා කරන user එහෙම නැත්නම් operator මත තීරණය වෙනවා. අපි මේක ගැන තවදුරටත් උදාහරණයක් අරන් කතා කරලා බලමු. අපි පළවෙනි උදාහරණය තමයි immersion water heater. ඒ කියන්නේ අපි කවුරුත් දන්න මේ අපි නිවසේදී භාවිතා කරන වතුර රත් කරන්න ගන්න මේ water heater. ඔයාලා දන්නවා මේ heater එක අපි කරන්ට් එකට plug කරලා වතුර එකට දාලා switch එක on කරාම මේ heater එක රත් වෙනවා. නමුත් අපිට බැරි වෙලා හරි මේ switch එක off කරන්න අමතක වුණොත් එහෙනම් මේ වතුර ටික වාෂ්ප වෙලා යනකම් මේ heater එක රත් වෙනවා. එතකොට මේ heater එක off වෙන්න ඕන කියලා මෙයාගේ අපිට බලා ගන්න විදිහක් නැහැ මේක දැන් අපිට අවශ්‍ය temperature එකට රත් වෙලාද කියලා. දෙවෙනි උදාහරණය තමයි toaster එක. toaster එකත් ඒ වගේමයි. toaster එක අපිට off කරන්න අමතක වුණොත් එහෙම අපි මේකට දාලා තියෙන පාම් පෙත්ත කර වෙනකම්ම ඒක වැඩ කරනවා. ඒකට හේතුව තමයි මෙයාගේ output එක මොකක්ද කියලා මෙයාට off වෙන්න ඕන මොන අවස්ථාවේද කියලා මෙයා feedback එකක් ගන්නෙ නැහැ. දෙවෙනි උදාහරණය තමයි washing machine එක. ඒකත් ඒ වගේම තමයි washing machine එකේදී අපි
වොෂින් මැෂින් එක ඕෆ් වෙනවා. නමුත් ඒ ඕෆ් වෙන්නේ ඇත්තටම රෙදි හේතුනාද කියලා දැනගෙන නෙමෙයි. මෙයාගේ මේ ටයිමර් එකකින් තමයි මෙයා ඇත්තටම ඕෆ් වෙන්නේ. නමුත් මෙයා ඇත්තටම දන්නේ මේ රෙදි ටික හේතුනාද නැද්ද කියලා මෙයා ෆීඩ්බැක් එකක් ගන්න. අපි දැන් කතා කරේ මම හිතනවා ඔයාලට මේක පැහැදිලි වෙන්නේ නැති කියලා ඕපන් ලූප් කන්ට්‍රෝල් සිස්ටම් එක කියන්නේ මොකක්ද කියලා. අපි යමු මේ සිස්ටම් එකේ තියෙන වාසි ගැන කතා කරන්න. ඕපන් ලූප් කන්ට්‍රෝල් සිස්ටම් එකේ තියෙන ඇඩ්වාන්ටේජස්. ඒ කියන්නේ මේකෙන් අපිට තියෙන වාසි මොනවද කියලා බලමු. මේක සිම්පල් ඩිසයින් එකක් තියෙනවා. ඒ කියන්නේ මේකේ ගොඩක් කොම්පෝනන්ට් නැහැ. ගොඩක් සර්කිට් නැහැ. සරල ඩිසයින් එකක් තියෙනවා. ඒ හේතුව නිසාම මේක ඉකොනොමි. ඒ කියන්නේ මේක ලාභදායී. ලොකු වියදමක් යන්නේ නැහැ මේ සිස්ටම් එකේ. අනිත් කාරණේ තමයි මේක සිම්පල් ඩිසයින් එක නිසා අපිට මේකේ මේන්ටෙනන්ස් හරිම පහසුයි. මේකෙදි අලුත් වැඩිය කටයුතු කරන්න තමත් පහසු වෙනවා. මොකද මේකෙදි භාවිතා කරන කොම්පෝනන්ට් අඩු නිසා. අනිත් කාරණාව තමයි මේක ස්ටේබල් සිස්ටම් එක. මේ සිස්ටම් එකේ මොකක් හරි පොසිෂන් එකක් අපි නැවතුවට පස්සේ ඒක වෙනස් වෙන්නේ නැහැ. මොකද මෙයා ෆීඩ්බැක් එකක් ගන්නෙ නැහැ. ඒක නිසා මෙයා අපි කමාන්ඩ් එකක් දෙනකම් මෙයාගේ පොසිෂන් එකේ මෙයා තියෙනවා. මේ වගේ සිස්ටම් එකක් අපිට ප්‍රයෝජනවත් වෙනවා. අවුට්පුට් එක මෙෂර් කරන්න බැරි සිස්ටම් එකකදී අපිට මෙන්න මේ ඕපන් ලූප් කන්ට්‍රෝල් සිස්ටම් එක භාවිතා කරන්න පුළුවන්. හොඳයි එහෙනම් අපි යමු මේකේ තියෙන ඩිස්ඇඩ්වාන්ටේජ් මොනවද කියලා බලන්න. ඇත්තට මේ වගේ සිස්ටම් එකක තියෙන ප්‍රධානම කාරණාව තමයි මේ සිස්ටම් එක අවුට්පුට් එක මොනිටර් කරන්නේ නැහැ. ඒක නිසා අවුට්පුට් එකට අපි කමාන්ඩ් එක දුන්නට අවුට්පුට් එකේ අදාළ පොසිෂන් එකට අපිට අවශ්‍ය පොසිෂන් එකට ආවේ නැත්නම් මෙයා ඒක කරෙක්ට් කරන්නේ නැහැ. යූස් තමයි එතකොට ඒක ඒ ඇකියුරසි එක හදාගන්නේ. අන්න ඒ නිසා මේකේ බාහිර බලපෑමක් නිසා මේ අවුට්පුට් එකේ පොසිෂන් එක වෙනස් වුණොත් ඒක මෙයා කරෙක්ට් කරගන්නේ නැහැ. ඒ හේතුව නිසාම මේකේ ඇකියුරසි එක ඉතාම අඩුයි. ඇකියුරසි එක අඩු වෙනකොට මේක ඇත්තටම අපිට රිලයබල් නැහැ. මෙන්න මේ සිස්ටම් එකේදී මෙයා අවුට්පුට් එක මොනිටර් කරන්නේ නැහැ. එහෙම නැත්නම් අපිට ෆීඩ්බැක් එකක් භාවිතා වෙන්නේ නැහැ. මෙන්න මේ හේතු නිසා තමයි මෙයාගේ මෙන්න මේ ඩිස්ඇඩ්වාන්ටේජස් අපිට බලා ගන්න පුළුවන්. මේකට විසඳුමක් විදිහට තමයි අපි ෆීඩ්බැක් එකක් භාවිතා කරලා ක්ලෝස් ලූප් සිස්ටම් එකක් භාවිතා කරන්නේ. අපි යමු ඒ ගැන කතා කරන්න. අපි මුලින් කතා කරා ඕපන් ලූප් සිස්ටම් එක ගැන. ඒකේ මේ බ්ලොක් ඩයග්‍රෑම් එකේදී අපි කතා කරා ඉන්පුට්ස් ලබා ගන්න කන්ට්‍රෝල් එකකින් මේ ඉන්පුට්ස් කලෙක්ට් කරගෙන ඒවා කන්ට්‍රෝල් කරලා ප්‍රොසෙස් එකට ලබා දෙනවා. ප්‍රොසෙස් එකෙන් අපිට අවශ්‍ය පරිදි අවුට්පුට් එක ජෙනරේට් කරනවා. ඒ වගේම අපි දැක්කා මෙන්න මේකෙදි මේ අවුට්පුට් එක මෙයා මොනිටර් කරන්නේ නැති නිසා මෙයාගේ අවුට්පුට් එකේ ඇකියුරසි එක ඉතාම අඩුයි. ඒක නිසා අපි ක්ලෝස් ලූප් සිස්ටම් එකක් භාවිතා කරනවා. මෙන්න මේ ඕපන් ලූප් සිස්ටම් එකේදී අවුට්පුට් එක කොතනදීද නතර වෙන්න ඕන කියලා මේ සිස්ටම් එක දන්නේ නැහැ. අපි උදාහරණෙදි කතා කරා වගේ වෝටර් හීටරේ ඒකෙදි එයා ඕෆ් වෙන්න ඕන කොතනද කියලා එයා දන්නේ නැහැ. ඒක නිසා එයා කන්ටිනියු රත් වෙනවා අපි ස්විච් එක ඔෆ් කරනකම්. ක්ලෝස් ලූප් සිස්ටම් එකේදී ඔයාලට පේනවා ෆීඩ්බැක් එකක් භාවිතා කරනවා. එතකොට අපි කලින් කතා කරපු ප්‍රශ්න වලට විසඳුම විදිහට මේ ෆීඩ්බැක් එකක් භාවිතා කරලා මේ ෆීඩ්බැක් එක කන්ටිනියස්ලි කියන්නේ මෙයා දිගටම මේ අවුට්පුට් එක මෙෂර් කරලා ඉන්පුට් එක වෙත ලබා දෙනවා. මෙන්න මේ ඉන්පුට්ස් එක සහ මෙන්න මේ ෆීඩ්බැක් එක. ඒ කියන්නේ මේ අවුට්පුට් එකෙන් ලබා දෙන ෆීඩ්බැක් එක. මෙයා කම්පෙයාර් කරලා ඒ දෙකේ වෙනස මේ කන්ට්‍රෝල් එකට ලබා දෙනවා. මෙන්න මේ කම්පෙයාර් කරන එකට මේ කම්පැරේටර් එකට අපි කියනවා error detection unit කියලා. මෙන්න මේකෙදි අපි ලබා දෙන කමාන්ඩ් එක නැත්නම් ඉන්පුට්ස් එක සහ ෆීඩ්බැක් එක. එන අවුට්පුට් එකේ පොසිෂන් එක කම්පෙයාර් කරලා මෙයා ඒ ඇරේ එක කරෙක්ට් කරගන්න ඕන සිග්නල් එක කන්ට්‍රෝල් එකට ලබා දෙනවා. ඒක කන්ට්‍රෝල් එකකින් මේ සිග්නල් එක කලෙක්ට් කරගෙන ප්‍රොසෙස් එක වෙත ලබා දෙනවා. ප්‍රොසෙස් එකේදී අපිට අවශ්‍ය අවුට්පුට් එක ජෙනරේට් කරලා දෙනවා. එතකොට මෙන්න මේ සිස්ටම් එකේදී බාහිර බලපෑමක් නිසා එකක් හේතුව නිසා මෙන්න මේ අවුට්පුට් එකේ පොසිෂන් එක වෙනස් වුණා. අන්න ඒක මෙන්න මේ ෆීඩ්බැක් එකෙන් බලාගෙන ඉන්නවා. මොකද මේ ෆීඩ්බැක් එක හැම වෙලාවෙම අවුට්පුට් එක දිහා බලාගෙන ඉන්නවා. එයා බලාගෙන ඉන්නවා ඉන්පුට් එකයි අවුට්පුට් එකයි වෙනසක් වෙනවා නම් මොකක් හරි හේතුව නිසා එයාගේ වෙනසක් වෙනවා නම් මෙන්න මේ error detector එකෙන් ඒක දැනගන්නවා. මොකද මෙයා මෙන්න මේ error detector එකෙන් අවුට්පුට් එකේ පොසිෂන් එකයි අපි ඉන්පුට් එකේ ලබා දෙන පොසිෂන් එකයි කම්පෙයාර් කරනවා හැම වෙලෙම. අන්න එතනදී මෙන්න මේ අවුට්පුට් එක මොකක් හරි බාහිර බලපෑමක් නිසා වෙනස් වෙලා තිබුණොත් මෙයා නැවතත් එයාගේ පොසිෂන් එක එයාගේ නිවැරදි පොසිෂන් එකට මෙයා අවුට්පුට් එක වෙනස් කරගන්නවා. මෙන්න මේ හේතුව නිසා මෙන්න මේ ක්ලෝස් ලූප් කන්ට්‍රෝල් සිස්ටම් එකේ ඇකියුරසි එක ඉතාමත් නිවැරදි. ඇකියුරසි එක ඉතාමත් වැඩි.
හොඳයි අපි එක්සාම්පල් කීපයක් කරන් බලමු ක්ලෝස් ලූප් කන්ට්‍රෝල් සිස්ටම් ගැන. පළවෙනි එක තමයි එයාර් කන්ඩිෂනර් එක. ඔයාලා දන්නවා ඇති අපි කාමරයක එයාර් කන්ඩිෂනර් එකක් තියෙනවා නම් අපි ඒකේ රූම් ටෙම්පරේචර් එක අපිට හදන්න පුළුවන්. අපි හිතමු සෙල්සියස් අංශක 25යි 24යි 23යි විදිහට අපිට ඒක වෙනස් කරගන්න පුළුවන්. අපි රූම් ටෙම්පරේචර් එකට තිබ්බට පස්සේ මේ එයාර් කන්ඩිෂනර් එකෙන් මෙයා රූම් ටෙම්පරේචර් එක මෙෂර් කරලා රූම් ටෙම්පරේචර් එක ගොඩක් වැඩි නම් මෙයා කම්ප්‍රෙෂර් එක ඔන් වෙලා මෙයා කූල් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ අදාළ අපි සෙට් කරපු ටෙම්පරේචර් එකට ආවට පස්සේ මේ AC ප්ලාන්ට් එක ඕෆ් වෙලා කියන්නේ කම්ප්‍රෙෂර් එක ඕෆ් වෙලා ෆෑන් එක විතරයි එතකොට වැඩ කරන්නේ. කම්ප්‍රෙෂර් එක ඕෆ් වෙලා මෙයා ඒ ටෙම්පරේචර් එක පවත්වාගෙන යනවා. දෙවෙනි උදාහරණය තමයි ඉලෙක්ට්‍රික් අයන්. මේකෙදි අපි ඉලෙක්ට්‍රික් අයන් එක භාවිතා කරන අවස්ථාවවලදී ඔයාලා දන්නවා අපිට පුළුවන් මේකේ ටෙම්පරේචර් එක ඇඩ්ජස්ට් කරන්න. කියන්නේ අපි මේක භාවිතා කරන රෙදි වර්ගය අනුව ටෙම්පරේචර් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. එතකොට මේ ඉලෙක්ට්‍රික් අයන් එක ඒ ටෙම්පරේචර් එකට ආපුවම ඔටෝමැටිකලි මෙයා ඕෆ් වෙනවා. ආයෙ මෙයාගේ ටෙම්පරේචර් එක අඩු වෙනකොට මෙයා ඔටෝමැටිකලි නැවතත් ඔන් වෙනවා. ඊළඟ උදාහරණය තමයි මයික්‍රෝවේව් oven. මේකෙදිත් ඔයාලා දන්නවා ඇති අපිට අවශ්‍ය ටෙම්පරේචර් එක මේකේ හදන්න පුළුවන්. එතකොට මේ ටෙම්පරේචර් එක මෙයා පවත්වාගෙන යනවා දිගටම. උෂ්ණත්වය අඩු වෙන මෙයා හීටර් එක ඔන් කරලා අදාළ උෂ්ණත්වයට ආවට පස්සේ මෙයා හීටර් එක ඕෆ් කරලා ඒ අදාළ උෂ්ණත්වයේ පවත්වාගෙන යනවා. ඒ වගේම තමයි අපි ගෙදර තියෙන ෆ්‍රිජ් එක ගත්තත් ඒකෙදිත් අපිට ටෙම්පරේචර් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඒ අදාළ ටෙම්පරේචර් එකේ පවත්වාගෙන යනවා. ඒකත් අර AC ප්ලාන්ට් එක වගේම ටෙම්පරේචර් එක වැඩි වෙනකොට මෙයා ඔටෝමැටිකලි කම්ප්‍රෙෂර් එක ඔන් වෙලා කූල් කරන්න ගන්නවා. ඊට පස්සේ ටෙම්පරේචර් එක අඩු වෙනකොට අපි සෙට් කරපු වැලියු එකට ආවට පස්සේ මෙයා කම්ප්‍රෙෂර් එක ඕෆ් කරලා ඒ අදාළ උෂ්ණත්වය පවත්වාගෙන යනවා. ඔයාලට දැන් අදහසක් එන්නේ නැති ක්ලෝස් ලූප් කන්ට්‍රෝල් සිස්ටම් එකක් කියන්නේ මොකක්ද කියලා අපි ඊළඟට බලමු. මේ ක්ලෝස් ලූප් සිස්ටම් එකේ තියෙන ඇඩ්වාන්ටේජස් ගැන. මේකෙදි තියෙන ප්‍රධානම කාරණේ තමයි හැම වෙලාවෙම අවුට්පුට් එක මෙෂර් කරලා මෙයා අවුට්පුට් එකේ මොනවා හරි බාහිර බලපෑමක් නිසා වෙනසක් තියෙනවා නම් මෙයා ඒක නැවත අවුට්පුට් එකේ අදාළ පොසිෂන් එකට සකස් කරගන්නවා. මෙන්න මේ හේතුව නිසා මෙයාගේ ඇකියුරසි එක වැඩි. ඇකියුරසි එක වැඩි නිසා මේක අපිට රිලයබල් සිස්ටම් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. අපි බලමු මේකේ ඩිස්ඇඩ්වාන්ටේජස් මොනවද කියලා. පළවෙනි කාරණාව තමයි මේකෙදි ඕපන් ලූප් එකට වැඩිය අපි දැක්කා ෆීඩ්බැක් කියලා කොටසක් තියෙනවා. මේකෙදි අපි භාවිතා කරන කොම්පොනන්ට් ප්‍රමාණය වැඩි. ඒක නිසා මේක කම්ප්ලිකේටඩ් සිස්ටම් එකක්. අන්නේ හේතුව නිසා මේකේ මේන්ටෙනන්ස් ප්‍රමාණය වැඩි. අපිට මේ සිස්ටම් එක ගැන අවධානයෙන් ඉන්න ඕනේ. මොකද මේකේ කොම්පොනන්ට් වැඩි. ඒක නිසා මේක කම්ප්ලිකේටඩ් සිස්ටම් එකක්. එහෙනම් මේ මේන්ටෙනන්ස් කියන්නේ නඩත්තු කිරීම කටයුතු වැඩි සහ ඒ ගැන අපි අවධානයෙන් ඉන්න ඕනේ. මේ හේතු නිසාම මෙන්න මේ කොම්පොනන්ට්ස් ප්‍රමාණය වැඩි නිසා මේක ඕපන් ලූප් සිස්ටම් එකකට සාපේක්ෂව මිල අධිකයි. හොඳයි ඔයාලා දැන් මේ වීඩියෝ එකේදී අපි කතා කරා ඕපන් ලූප් සිස්ටම් එක සහ ක්ලෝස් ලූප් සිස්ටම් එක. අපි බලමු මේ දෙක කම්පෙයාර් කරලා මොනවද මේ දෙකේ වෙනස්කම් කියලා. පළවෙනි කාරණාව තමයි ඕපන් ලූප් සිස්ටම් එකේදී ඇකියුරසි එක ඉතාම අඩුයි. මොකද මෙයා ෆීඩ්බැක් එකක් ගන්නෙ නැති නිසා මෙයාගේ අවුට්පුට් එක බාහිර බලපෑම් නිසා වෙනස් වුණොත් ඒක මෙයා කරෙක්ට් කරගන්නේ නැහැ. ඒක නිසා ඇකියුරසි එක ඉතාම අඩුයි. නමුත් ක්ලෝස් ලූප් සිස්ටම් එකේදී ඇකියුරසි එක වැඩි. මොකද මෙයා ෆීඩ්බැක් සිස්ටම් එක භාවිත කරන නිසා මෙයා බාහිර බලපෑමක් නිසා අවුට්පුට් එක වෙනස් වුණොත් මෙයා ඒ අවුට්පුට් එක නැවතත් අදාළ පොසිෂන් එකට ගන්නවා. මේ ඕපන් ලූප් සිස්ටම් එකේදී ඇත්තටම ඇකියුරසි එක අඩු නිසා මේක රිලයබල් නැහැ. ඒ වගේම ක්ලෝස් ලූප් සිස්ටම් එකේදී මෙයාගේ ඇකියුරසි එකත් high. ඒක නිසා මේක ගොඩක් රිලයබල්. ඕපන් ලූප් සිස්ටම් එක සිම්පල් ඩිසයින් එකක් තියෙන්නේ. හැබැයි ක්ලෝස් ලූප් සිස්ටම් එක කම්ප්ලිකේටඩ්. මොකද මේකෙදී ෆීඩ්බැක් සිස්ටම් එකක් එකතු වෙන නිසා මේ සිස්ටම් එක කම්ප්ලිකේටඩ්. ඕපන් ලූප් සිස්ටම් එක සිම්පල් ඩිසයින් එකක්. ඒක නිසා මෙයා බොහොම ලාභයි. වියදම් අඩුයි මේ සිස්ටම් එකේදී. හැබැයි ක්ලෝස් ලූප් සිස්ටම් එකේදී කම්ප්ලිකේටඩ් ෆීඩ්බැක් එකක් තියෙන. ඒක නිසා මෙයා ඕපන් ලූප් එකට සාපේක්ෂව මිල අධිකයි. මේ දෙකේ ප්‍රධානම වෙනස්ම දේ තමයි ෆීඩ්බැක් එක.
ඕපන් ලූප් සිස්ටම් එකේදී මෙයා ෆීඩ්බැක් එකක් භාවිතා කරන්නේ. හැබැයි ක්ලෝස් ලූප් සිස්ටම් එකේදී ෆීඩ්බැක් එක භාවිතා කරනවා. හොඳයි, මේ වීඩියෝ එකෙන් අපි ඉගෙන ගත්තා ඕපන් ලූප් සිස්ටම් එක සහ ක්ලෝස් ලූප් සිස්ටම් එක කියන්නේ මොකක්ද? ඒ දෙකේ තියෙන වාසි මොනවද? ඒ වගේ තියෙන අවාසි මොනවද? ඒ වගේම මේ සිස්ටම් දෙකේ වෙනස්කම් ගැන. අපි එහෙනම් තවත් ඉන්ට්‍රෙස්ටිං වීඩියෝ එකකින් හමු වෙනකම් මම ඔයාලගෙන් සමුගන්නවා. යන්න කලින් මතක් කරන්න, ඔයා තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම බෙල් අයිකන් එකත් එක්කලා තියාගන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. වීඩියෝ එකේ මොන හරි අඩුපාඩු හරි ඔයාලට වීඩියෝ එක ගැන මොන හරි හිතෙනවා නම් දෙයක් ඒකත් පල්ලෙන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකම් ගිහින්